පින්වත්නි අද මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුක්තේහි සඳහන් වෙන මහා නාම කියන සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේහි බොහෝ තැන්වල මහා නාම කියන නමින් සූත්‍ර දේශනාවල් තියෙනවා. ඒ සූත්‍ර දේශනා බොහෝමයක් මහා නාම කියන ශාක්‍ය රජ්ජුරුව මුල් කරගෙන තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම සංගීතකාරක මහරහතන් වහන්සේලා ඒ සූත්‍ර සඳහා නම් යොදන වෙලාවේදී ඒ රජ්ජුරුවන්ගේ නම භාවිතා කරලා තියෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාවන් සඳහා නම් දීලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. සූත්‍ර දේශනාවන් සඳහා ඔන්න දැන් මම ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් බණ කියනවා. ඔන්න මම දැන් මේ අහවල් සූත්‍රයෙන් ධර්ම දේශනා කරනවා කියලා නම් කර කර බුදුරජාණන් වහන්සේ එහෙම නම් කර කර දේශනා කළේ නැහැ. ඒ අවස්ථාවට උචිත විදිහට ඒ පුද්ගලයන්ට ගැළපෙන විදිහට ඒ අයගේ දැනුම් බුද්ධි මට්ටම් වලට සුදුසු වෙන විදිහට සුදුසු තැනදී සුදුසු වෙලාවට සුදුසු ප්‍රමාණයට සුදුසු ආකාරයට බුදුහාමුදුරු ධර්මයේ දේශනා කළා. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගත වුණ තැනදී තමයි මූලිකව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ආනන්ද මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන දායකත්වයක් ඇතිව සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා 509කගේ සහභාගීත්වයෙන් පංච සතිකා නමින් ප්‍රථම සංගායනාව පවත්වේ. ඒ සංගායනාවේදී තමයි මේ ධර්මය පිළිවෙලකට හැදුවේ. ඉස්සෙල්ලා මේ ධර්මය තිබිලා තියෙන්නේ ඔය අටුවාවෙහි සඳහන් වෙන විදිහට නොසකස් මල් ලසුණක් වගේලු. නොසකස් මල් ලසුනේ ස්වභාවය මොකද? දැන් සාමාන්‍ය ප්‍රසිද්ධ පන්සලක් ගත්තොත් ඒ පන්සලට නිතර දෙවේලේ යන එන මිනිස්සු මල් පූජා කරනවා වෙන්න පුළුවන්. බෝධීන් වහන්සේ ළඟ බුදු පිළිම වහන්සේ ළඟ තියෙන මල් ආසනේ. ඉතින් සමහරු පාට මල් ගේනවා, සමහරු ලොකු මල් ගේනවා, සමහරු පොඩි මල් ගේනවා, සමහරු සුවඳ ඇති ඒවා ගේනවා, සමහරු සුවඳක් විශේෂ සුවඳක් නැති ඒවා ගේනවා. ඔය විදිහට ඔක්කොම එක ගොඩේනේ තියෙන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ පාට මල් ටික සුදු පාට මල් වෙනම තියෙනවා, රතු පාට මල් වෙනම තියෙනවා, නිල් පාට මල් වෙනම තියෙනවා, කහ පාට මල් වෙනම තියෙනවා. ඔය ආදි වශයෙන් ඒ මල් වෙනම, ලොකු මල් වෙනම, පොඩි මල් වෙනම, සුවඳ මල් වෙනම, සුවඳ නැති මල් වෙනම ආදි වශයෙන් සකස් කරලා ලස්සනට හදන්න පුළුවන් මල් ආසනේ. ඒ වාගේ බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවට ගැළපෙන විදිහට දේශනා කරපු දිග සූත්‍ර තියෙනවා, කොට සූත්‍ර තියෙනවා, මධ්‍යම ප්‍රමාණ සූත්‍ර තියෙනවා. අන්න ඒවා පිළිවෙලට සකස් කරලා ඒවට නම් යොදලා මේ සූත්‍ර පිටකයක් විදිහට හැදුවේ පළවෙනි සංගායනාව. එහෙම සංගායනාවේදී හදනකොට ඒ සූත්‍රවලට නම් දානකොට දැන් ඔය මහා නාම ශාක්‍ය රජුරු මුල් කරගෙන දේශනා කරපු සූත්‍රවලට මහා නාම සූත්‍රය කියන නමම ගොඩක් තැන්වල භාවිතා කරලා තියෙනවා. එකම සංයුක්තයක මහා නාම කියන රජුරුවන්ට සූත්‍ර කිහිපයක් දේශනා කරලා තියෙනවනේ. ඒක පඨම මහා නාම සූත්‍රය, ဒုတိ මහා නාම සූත්‍රය ආදී වශයෙන් වර්ග කරලා බෙදලා තියෙනවා. එතකොට රජ්ජුරුවන්ගේ නම සූත්‍රයට ඇවිල්ලා තියෙන්නේ ඒ විදිහටයි. ඉතින් අද කාලෙත් රජවරු ඉතින් ඔය එක ඒවා කළ තමන්ගේ නම් දාගන්න අවස්ථා තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අන්න ඒ වගේ පින්වත්නි ඉස්සර කාලෙත් ඉතින් රහතන් වහන්සේලා කල්පනා කළා මහා නාම කියන
ශාක්‍ය රජුරු තමයි බුදුරජාණන් වහන්සේගේ ඥාති පරම්පරාවේ ඥාතීන් අතරේ බුදුහාමුදුරන්ට ලබැඳියාවෙන්ම හිටපු හිතවත් කමින්ම හිටපු රජුරු. දැන් ශාක්‍ය රජුරු බුදුරජාණන් වහන්සේට ගොඩක් කැමති වුණේ. ශාක්‍ය රජුරු හරිම මාන්නාදික පිරිසක්ලුනේ. ඒ නිසා මේ තරුණ සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අභිනිෂ්ක්‍රමණය කරලා බුද්ධත්වයට පත් වෙලා ගමට ආවට පස්සේ ගමට වැඩිහාම සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ විදිහට මේ තරුණ මුනිවරයාව පිළිගන්න ඒ අය සූදානම් වුණේ නැහැ මේ මානෙ වැඩි නිසා. ඒ නිසා ඒ අයගෙන්ම තමයි වැඩියෙන්ම ප්‍රතිවිරෝධය ආවේ. සාමාන්‍ය කතාවටත් කියනවනේ නෑයයි වේයයි මීයයි වැඩි ලං කරගන්න හොඳ නැහැ කියලා. ඉතින් කෙසේ වෙතත් ඉතින් මේ නෑයන්ගෙන් බුදුරජාණන් වහන්සේට හිතයිශී භාවය දක්වපු ඥාතිවරයෙක් තමයි මහානාම රජුරු. ඉතින් මහානාම රජුරුවන්ගේ තියෙන මේ ශාසනික සබඳතාව නිසාම සංගීතකාරක මහරහතන් වහන්සේලා තීරණය කරන්න ඇති එතුමාගේ නමින්ම එතුමාට උපහාරයක් විදිහට ඒ සූත්‍ර දේශනාවන් නම් කළ යුතුයි කියලා. ඉතින් ඒ අනුව මහානාම කියන නමින් ගොඩක් සූත්‍ර දේශනා තියෙනවා. ඒ සූත්‍ර අතරේ මේ මහානාම සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුක්තය. සෝතාපට්ටි සංයුක්තයේ තියෙන්නේ සෝතාපට්ටි ඵලය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද විවිධ ආකාරයේ සූත්‍ර දේශනා. ඉතින් මේ සූත්‍ර දේශනා තුලත් ඒ සෝතාපට්ටි ඵලය පිළිබඳවත් යම් ආකාරයකට කරුණු විග්‍රහ වෙන නිසා තමයි ඒ සංයුත්ත නිකායට ඇතුල් කරලා තියෙන්නේ. පින්වත්නි, දවසක් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ ප්‍රධාන අගනුවර වන කපිලවස්තු නුවර හෙවත් කිඹුල්වත් නුවර පිහිටා තිබුණ පන්සල වන නිග්‍රෝධාරාමේ වැඩ හිටියා. එහෙම නිග්‍රෝධාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක මේ මහානාම කියන ශාක්‍ය රජුරෝ බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණියා. එතුමා සෝවන් ඵලයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකෙක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් සැදැහැයෙන් කටයුතු කරන කෙනෙක්. ඉතින් නිතර දෙවේලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණෙනවා. දැන් බලන්න සමහරු ඉන්නවනේ මේ මාර්ගඵල ලැබුවයි කියලා හිතන අය. එහෙම අයත් ඉන්නවනේ. එහෙම අය සමහරු මොකද කරන්නේ පන්සල් පළාතේ යන්නේ නැහැ. පන්සිල් සමාදන් වෙන්න යන්නේ නැහැ, බුදුන් අඳින්න යන්නේ නැහැ, ධර්ම සාකච්ඡාවක් කරන්න යන්නේ. මන් දැන් ඉතින් සෝවන්නේ මම මාර්ගඵලලාභියෙක්නේ මට වැඩක් නැහැ ඔය පන්සල් වලින් ආදී වශයෙන් කියලා ඒවෙන් ඈත් වෙලා ඉන්න ස්වරූපයක් තියෙනවා. සාමාන්‍යයෙන් සෝවන් ඵලයට පත්වෙච්ච කෙනෙකුගේ චරිතයේ තියෙන ප්‍රධානම ලක්ෂණයක්නේ එයාගේ ශ්‍රද්ධාව ස්ථාවර වෙනවා කියන එක. එයාගේ ශ්‍රද්ධාව මොනයම්ම බලවේගයකින්වත් වෙනස් කරන්න බෑ නුනේ. එතකොට එයා ඊතරම්ම ශ්‍රද්ධාවන්ත කෙනෙක් සෝවන් ඵලයට පත්වෙච්ච කෙනෙක්. ඉතින් ශ්‍රද්ධාව තියෙනවා නම් එයා මොකද කරන්නේ? සද්ධා ජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව තියෙනවා නම් තුනුරුවන් වෙත පැමිණෙනවා නිතර පන්සලට එනවා. එතකොට පන්සලට එන්නේ නැත්තේම ශ්‍රද්ධාව නැතිකම නිසා වෙන දෙයක් නිසා නෙවෙයි. එතකොට යම් කිසි කෙනෙක් මම සියල්ල දන්නවා ආදී වශයෙන් හිතලා කල්පනා කරලා පන්සලකට පැමිණෙන්නේ නැතුව ඉන්නවා නම් ඒකෙන්ම ගම්‍ය වෙනවා එයා තුල ශ්‍රද්ධාව නැහැ කියන එක. එයා සෝවන් ඵලයට පත් වෙලා නැහැ කියන එක. නමුත් එදා හිටපු මේ ආර්ය ශ්‍රාවකයෝ සෝවන් ඵලයට පත්වෙච්ච උත්තමයෝ නිතර දෙවේලේ පන්සලට එනවා. නිතර දෙවේලේ ස්වාමින් වහන්සේලා මුණ ගැහෙනවා. ස්වාමින් වහන්සේලා සමගින් ධර්මය හොයනවා. දැන් ඔය සමහර අය මහා හිත දියුණුයි කියලා හිතාගෙන ඉන්න අය මාර්ගඵලවලට ලං වෙලා ඉන්නවා කියන අය ඔය ගැඹුරින් බණ අධ්‍යයනය කරනවා කියන අය එහෙම නැත්නම් භාවනා කරනවා කියලා කියන අය සමහර වෙලාවට පන්සලට ඇවිල්ලා හොයන්නේ ධර්මය නෙවෙයිනේ. එක එක්කෙනාගේ ඕපදූපනේ වැරදි අඩුපාඩුනේ. නමුත් හැබෑ ශ්‍රාවකයෝ හිම නෙවෙයි. හැබැයි ශ්‍රාවකයෝ පන්සලට එනවා ධර්මය අහනවා
ධර්මයේ හොඳට මෙනෙහි කරනවා, ධර්මයේ සාකච්ඡා කරනවා, ගැටලු තැන් තියෙනවා නම් ඒක විසඳ ගන්නවා. ඉතින් මහා නාම ශාක්‍ය රජුරුවත් අන්න ඒ වගේ කෙනෙක්. ඉතින් මහා නාම ශාක්‍ය රජුරුව ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට සිහිපත් කරනවා. ස්වාමීනි බුදු පියාණන් වහන්සේ අපි නිතර දෙවේලේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණෙනවා. එහෙම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණිලා විහාරස්ථානයට පැමිණිලා ඔබ වහන්සේත් එක්කත් කතා බස් කරලා හිතයි ශ්‍රී ප්‍රියමනාප ස්වාමින් වහන්සේලාත් මුණ ගැහිලා උන්වහන්සේලා සමගත් සුහද ධර්ම සාකච්ඡාවල යෙදිලා ප්‍රසන්න වූ සිතකින් ප්‍රසන්න වූ මනසකින් නැවත මේ නිග්‍රෝධාරාමේ සිට අපේ ගෙදරට යනවා. ඔහොම යද්දි බුදුහාමුදුරනේ යන්න වෙන්නේ මේ කපිලවස්තු නගරයේ මැද්දෙන්. කපිලවස්තු නගරය බොහොම ජනාකීර්ණ නගරයක්. ඒ නගරයේ තියෙනවලු බොහොම රන් රිදී මුතු මැණික් ආදිය විකුණන ස්වර්ණාභරණ වීදි තියෙනවලු. හෙට්ටි වීදිය වගේ එක එක ආභරණ විකුණන වීදි තියෙනවලු. ඉතින් ආභරණ විකුණන වීදිවල ඉන්න මිනිස්සුත් නිකන් ඔළුව කැරකිලා වගේ තමයි ඉන්නවා කියන්නේ. දැන් සාමාන්‍ය මෙහි ආභරණ කඩේකට ගියාමත් බලා ගන්නකො මිනිස්සුන්ගේ ඔළුව හැමතිස්සෙම කැරකි මේක ගන්නවද මේක ගන්නවද ආදී වශයෙන් ඔළුව විකාර කරගෙන ඉන්න අවස්ථා තියෙනවනේ. ඉතින් ඒ වගේ මේ ආභරණ වීදිවල ඉන්න සෙනග ඉන්නවා. ඒ අයත් හැමතිස්සෙම කලබලකාරී ස්වභාවයෙන් එහාට මෙහාට දුව ඉන්න අය. ඒ වගේම මේ කපිලවස්තු නගරයේහි විවිධ සත්වයොත් සංචරණය කරනවා. ඒ කියන්නේ අලින් සමහර වෙලාවට එහෙ මෙහෙ ඇවිදිනවා. ඒ අතරේ අශ්වයෝ එහෙ මෙහෙ ඇවිදිනවා. අලින් බැඳපු වාහන අශ්වයෝ බැඳපු කරත් අශ්ව කරත්ත ගොන්නු බැඳපු කරත්ත එහා මෙහා යනවා. එතකොට ඒ කරත්ත ඔසවාගෙන යන අශ්වයෝ සමහර අය නොදැමුණු අය නොහික්මුණු අය. සමහර ඇත්තෝ එක සැරේටම කලබල වෙන ඇත්තෝ ඉන්නවා. කොච්චර සංසුන්ව හිටියත් පෙරහැරවල් වලදී පවා ඔය කඩා බිඳගෙන දුවන්නේ සමහර අලි. ඒ වගේ අලි ඇත්තෝ ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ නොහික්මුණු එහෙම නැත්නම් කලබලකාරී පරිසරයක් මැද්දෙන් යන වෙලාවක බැරි වෙලාවත් අර කලබලකාරී මිනිස්සෙක් මුණ ගැහිලා ඒ මිනිසයාගේ ඇඟේ හැපිලා වැටිලා එහෙම නැත්නම් අශ්වයෙක්ගේ ඇඟේ හැපිලා අශ්වයෙකුගේ කකුලට පෑගිලා අලියෙකුගේ කකුලට පෑගිලා ওই විදිහට මැරෙන්න වුණොත් ඒ මරණය තුල ඇතිවෙන වේදනාව නිසා ඒක ශාරීරික බොහොම පීඩාකාරී ස්වභාවයක් නේ. හිතන්න අලියෙක් අපේ ඇඟ උඩට කකුලක් තියලා තද කරනවා කියලා කිව්වහම නිකන් සැප බහුල වේදනාවක් නෙවෙයි නෙන්නේ නේද? එතකොට අන්න ඒ වාගේ දැඩි වූ ශාරීරික වේදනාවක් ඇති වෙලා එහෙම මැරෙන්න වුණොත් අපේ ඊළඟ ගතිය ඊළඟ භවය අපි කොච්චර පැහැදීමෙන් හිටියත් මේ වෙලාවට අර ඇතිවෙන ශාරීරික වේදනා හැමෝම මතක් නොවි ඊළඟ භවය දුගතියකට යයිද නරක තැනකට යයිද කියලා විමසුවා. ඉතින් ඔබටත් ඒ වාගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේ. මරණාසන්න මොහොතේදී එහෙම දෙයක් වෙයිද? මොකද මේ මාරාන්තික වේදනාව හමුවේ බොහෝ දෙනා පරාජයටපත් වෙනවා. ඒ පරාජයට පත්වීමේ ප්‍රතිඵලයක් විදිහට බොහෝ දෙනා මරණින් පස්සේ උපදින්නේ නරක තැන්වල. විශේෂයෙන්ම මම මේ සූත්‍ර දේශනාව තෝරා ගත්තේම මේ කාලයට ගැලපෙන නිසා. අපි දන්නවා මේ කොරෝනා වසංගත රෝගය වැළඳීම තුළ
මියදෙන බොහෝ දෙනා මොන තරම්නම් ශාරීරික පීඩාවන්ට ගොදුරු වෙලා මානසික ඝට්ටනයන්ට මැදි වෙලාද මරණයට පත්වෙන්නේ කියලා. එහිමත් කෙනෙක් තමයි ඇතිවෙන ශාරීරික වේදනා හමුවේ සැලෙන්නේ නැතුව, දුක් වෙන්නේ නැතුව, කම්පා වෙන්නේ නැතුව මරණය වැළඳ ගන්න සුදුසු මානසිකත්වයකින් කටයුතු කරන්න. මා පහුගිය දවස්වල ජනමාධ්‍යයෙන් දුටුවා ලංකාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යනිය පවසනවා එතුමියටත් කොරෝනා වැළඳිලා රෝහල්ගතව ප්‍රතිකාර ලබද්දී කොරෝනා රෝගයෙන්ම අභාව ප්‍රාප්ත වුණ හිටපු කතානායකතුමා විජයමු ලොකු බණ්ඩාර මැතිතුමන් ප්‍රතිකාර කිරීමට ශාරීරිකව වෛද්‍යවරු විවිධ උපක්‍රම යොදද්දී ශරීරයට විවිධ දේවල් එන්නත් කරන්න හදද්දී මට කරදර කරන්න එපා මට යන්න දෙන්න කියන ඉල්ලීම කරපු බව. බලන්න කෙනෙකුට එහෙම කියන්න පුළුවන් මානසිකත්වය හැදෙන්න කොච්චරනම් හිත දියුණු වෙන්න ඕනද? අපි දන්නවා පුද්ගලිකව එතුමා දේශපාලනය කළත් ඊටාම හොඳ පොයේට සිල් සමාදන් වෙච්ච ධර්මයට නැඹුරු වෙලා හිටපු කෙනෙක්. හැම පොයේටම නිහඬව සිල් සමාදන් වෙමින් බොහොම ධර්මදරව ධර්මීය ප්‍රායෝගිකව පුරුදු කරන්නට වෑයම් කරපු කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක්ට ඒ වාගේ අවස්ථාවකදී සාර්ථක මුහුණ දෙන්න හැකියාව ලැබුණා කියලා අපි කල්පනා කරනවා. මොකද පුද්ගලිකව එතුමාගේ අධ්‍යාත්මික දියුණුව යම් මට්ටමකින් අපි තේරුම් අරගෙන ඉන්න නිසා. ඉතින් හැම දිනාටම ඒ වාගේම සාර්ථකව මරණයට මුහුණ දිය හැකිද කියන ප්‍රශ්නය තිබෙනවා. දැන් බලන්න මේ ලෝකේ ජීවත් වීමේදී අත්‍යවශ්‍ය දෙයක්නේ ශරීරයට මේ ඔක්සිජන් ලබා ගන්නවා කියන එක. ඇතැම් අය ඔක්සිජන් කන්නද කියලා ඇහුවට ඔක්සිජන් නැතුව කෙනෙකුට ජීවත් වෙන්න හැකියාවක් නැති බව අපිට දැන් පැහැදිලි වෙනවනේ. ඒතර තමන්ට හුස්ම ගන්නට අවශ්‍ය කරන ඔක්සිජන් ටික ශරීරයට නොලැබෙනකොට ඒ ඇතිවෙන ශාරීරික පීඩාව, වේදනාව මොන තරම්ද කියලා කල්පනා කරන්න. එතකොට ඒ ශාරීරික පීඩාව හමුවේ මනසට දැනෙන දුක මොන තරම්ද කියලා බලන්න. හුස්ම ගන්න උවමනාව තිබ්බත් හුස්ම ගන්න බැරි නම් එහෙම වෙලාවට සිහිය තියෙන කෙනෙක්ගේ නම් ඒ සිහිය මොන වගේ සිහියක් බවට පත් වෙයිද? තමන් කැමති දේ තමන්ට කරගන්න බැරි වී යාම තුල ඒ කාන්තෙන්ම ඇති වෙන්නේ පටිඝ චේතනා. ඒතර පටිඝ චේතනා වලින්ම ඔය විදිහට හුස්ම ගන්නට ආයාසය දරලා ප්‍රයත්නය දරලා ඒවා අසාර්ථක වෙච්ච වෙලාවට ඒ අසාර්ථක භාවය තුලම පටිඝයෙන්ම මැරිලා ගියාම ඒ අයගේ මරණින් මතු ජීවිතය මොන තරම්නම් අගාධයකට පත් වෙනව ඇද්ද? ඒ නිසා ඔය විදිහේ මරණවලදී බොහෝ දෙනාට යන්න වෙන්නේ දුගතියකට. හැමෝම දුගතියට යනවා කියලා නෙවෙයි මේ කියන්නේ. බොහෝ දෙනාට ඔය වගේ ශාරීරික පීඩා හමුවේ මරණයට පත් වෙන්න උනොත් හිත දියුණු කරපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දුගතියක තමයි උපදින්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේක මහා භයානක තත්වයක්. ඒතර ඔය විදිහට පටිඝයෙන් මැරිලා ගිහිල්ලා දුගතියක ඉපදුනොත් ඒ දුගතිය ගොඩක් වෙලාවට අමනුෂ්‍යාත්ම භාවයක වෙන්න පුළුවන්. අමනුෂ්‍යයන් පිරි අමනුෂ්‍යාත්ම භාවයක ඉපදිලා මේ විශ්වයේ අමනුෂ්‍යයන් වැඩි කරපු දාට රෝග බයට අමතරව ලංකාවට ලෝකයටම අමනුෂ්‍ය බයත් ඊළඟට උදා වෙන්න පුළුවන්. ඉතින් ඒක හරීම භයානක තත්වයක්. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ දහමෙහි පහස අත්විඳින්නට තියෙන වකවානුවක අපි වෑයම් කළ යුත්තේ, උත්සාහ කළ යුත්තේ මෙන්න මේ මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්න, සුවපත් කරගන්න අවශ්‍ය වෙන විදිහට
වර්තමානය සකස් කර ගැනීමටයි. ඉතින් පින්වත්නි සරලව දැන් මේ ශාක්‍ය රජුරු මහානාම ශාක්‍ය රජුරු බුදුරජාණන් වහන්සේගෙන් විමසපු දේ සරලව කිව්වොත් බුදුරජාණන් වහන්සේ හදිසි අනතුරකින් මරණයට පත්වෙන්න සිද්ධ වුණොත් ඇතිවෙන ශාරීරික පීඩා හමුවේ අපේ හිත වෙනස් වෙලා අපේ සිහි කල්පනා වෙනස් වෙලා මරණයට පත්වන්නට වීම නිසා අපි දුගතියක යයිද කියලා ඇහුවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මහානාම රජුරවන්ට පැහැදිලි කරනවා චතුහිකෝ මහානාම ධම්මේහි සමන්නාගතෝ අරිය ශාවකෝ නිබ්බාන නින්නෝ නිබ්බාන පෝනෝ නිබ්බාන පබ්බාරෝ. මහානාම ධර්මතා හතරකින් යුක්ත ආර්ය ශ්‍රාවකයා නිවනටම නැඹුරු වෙච්ච කෙනෙක්. නිබ්බාන නින්න නිබ්බාන පෝන කියන්නේ නිවනටම නැඹුරු වෙච්ච නිවනටම බර වෙච්ච නිබ්බාන පබ්බාර කියලා කියනවා. නිවනටම නැඹුරු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. මොනවද ඒ ධර්මතා හතර? ඒ තමයි බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරුණු දැන අවබෝධයෙන් ප්‍රසාදයට පත් වුණාද? ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේහි කරුණු දැන අවබෝධයෙන් ප්‍රසාදයට පත් වුණාද? සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධර්මය කෙරෙහි ධර්මය තුල කරුණු දැනගෙන අවබෝධයෙන් ප්‍රසාදයට පත් වුණාද? අරියකාන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති. ආර්යකාන්ත සීලයෙන් සමන්විත වුණාද? ආර්යකාන්ත සීල කියන්නේ බුද්ධ ආදී ආර්යයන් කැමැති සීලය. මෙතනදී විශේෂයෙන්ම සඳහන් වෙන්නේ මේ සෝවන් ඵලයට පත්වෙච්ච කෙනෙකුගේ සීලය කියන එකයි. අන්නේ සීලයෙන් යුක්තව කටයුතු කරනවාද? එහෙම කටයුතු කරන කෙනා නිවනටම නැඹුරු වෙලා ඉන්න කෙනෙක්. එහෙම කටයුතු කරන කෙනා නිවන කරාම ගමන් කරන සෝතසට අහුවෙච්ච කෙනෙක්. සෝතාපන්න කියන්නේ ඒකයි. තර ඒ සෝතාපන්න කෙනා චතුහපායෙහිච විප්පමුතු සතර අපායේ නිදහස් වෙච්ච කෙනෙක්. ඒ නිසා මරණින් පස්සේ යාට දුගතියක උපදින්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට බය වෙන්න දෙයක් නැහැ. මහා නාම ඔබ සෝවන් ඵලයට පත් වෙච්ච කෙනෙක් අතීත කර්මයක විපාකයක් විදියට හරි නරක විදිහට මැරෙන්න උනත් ඔබට බය වෙන්න දෙයක් නැහැ කියලා කිව්වා. හරියට ගහක් තියෙනවා. ඒ ගහ අපි හිතමු නැගෙනහිර පැත්තට බර වෙලා හැදිලා තියෙන්නේ. පොල් ගහක් කියලා හිතන්න. එතකොට නැගෙනහිර පැත්තට බර වෙලා හැදිච්ච මේ පොල් ගහ කවුරු හරි කෙනෙක් කපනවා. කැපුවාම මොකද වෙන්නේ? ඒක ආයි බස්නාහිර පැත්තට හරි දකුණු පැත්තට හරි වැටෙන්නේ නැහැ. නැගෙනහිර පැත්තටම තමයි වැටෙන්නේ. අන්න ඒ වගේ සුගතියටම නැඹුරු වෙච්ච ජීවිතයක් ගත කරන කෙනෙක් හදිසි අනතුරකින් කිසියම් දුක්ඛ පීඩාවකට ගොදුරු වෙලා හරි මැරෙන්නට උනත් එයා නරක තැනකට යන්නේ නැහැ. මරණින් පස්සේ යාගේ ජීවිතයේ සුගතිගාමී වෙනවා කියන එක අවධාරණය කළා. ඉතින් ඒ අනුව ඔබට බය විය යුතු දෙයක් නැහැ මහා නාම කියලා බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේදී මතක් කරනවා. ඉතින් අද මම මාතෘකා කරපු සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ඒත් මහා නාම ශාක්‍ය රජුරවන්ටමයි දේශනා කළේ. එතුමා ඔය වගේම ප්‍රශ්නයක් අහනවා. අපි මේ විදිහට ශ්‍රද්ධා සම්පන්න අය, නිතර දෙවේලි පන්සල් එන අය. ඉතින් එහෙම ඇවිල්ලා බුදුහාමුදුරුත් එක්කත් කතා කළා. හිත්ගත් ස්වාමින් වහන්සේලාත් එක්කත් කතා කළා. සතුටු සිතින් මෙහෙම ජනාකීර්ණ මේ කපිලවස්තු නගරයේ මැද්දෙන් යද්දි හදිසි අනතුරකින් මිය ගියොත් අපිට ඊළඟට නරක තැනක යන්න වෙයිද කියලා ඇහුවේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ කොහොමද? මා භායි මහානාම, මා භායි මහානාම. මහානාම බය වෙන්න එපා. මහානාම බය වෙන්න එපා. අපාපකං තේ මරණම් භවිස්සති. ඔබගේ මරණය හැම නරක එකක් වෙන්නේ නැහැ. අපාපිකා කාලකිරිය, ඔබගේ කාලක්‍රියාව එහෙම නරක අත්දැකීමක් බවට පත් වෙන්නේ නැහැ. යස්ස කස්සචි මහානාම
දීඝරත්නං සද්ධා පරිභාවිතං චිත්තං. මහා නාම යම් කිසි කෙනෙකුට තියනවද දීඝරත්නං. දීඝරත්නං කියන්නේ දිග්ගු කාලයක්, ගොඩක් කාලයක් ශ්‍රද්ධා පරිභාවිතං චිත්තං. ශ්‍රද්ධාවෙන් වඩන ලද සිතක් තියෙනවා. ශ්‍රද්ධාව දියුණු කරන ලද සිතක් කාට හරි තියෙනවද? යම් කිසි කෙනෙකුට දිගු කාලයක් ශ්‍රද්ධාව පුහුණු කරන ලද සිතක් තියෙනවද? දීඝරත්නං සීල පරිභාවිතං චිත්තං. දිගු කාලයක් සීලයෙන් වඩන ලද සිතක් තියෙනවද? සීලය තුල හික්මවන ලද සිතක් තියෙනවද? සුත පරිභාවිතං චිත්තං. යම් කිසි කෙනෙකුගේ හිත ශ්‍රුතය කෙරෙහි මේ ධර්ම ශ්‍රවණය කෙරෙහි දිගු කාලයක් තිස්සේ නැඹුරු කරලා ඒ ශ්‍රුත ධනයෙන් පොහොසත් කරගෙන තියනවද? ඡාග පරිභාවිතං චිත්තං. මේ ත්‍යාගී ගුණය පුරුදු පුහුණු කිරීම තුළ වඩන ලද හිතක් කවුරු හරි කෙනෙකුට තියනවද? ඉඳලා හිටලා නෙවෙයි, මැරෙන්න කිට්ටුව ත්‍යාගී ගුණය පුරුදු කරලා නෙවෙයි. දැන් සමහර අය මැරෙන්න කිට්ටුවනේ ලාස්ට් විල් එක එහෙම ලියලා අන්තිම කැමැති පත්‍රය ලියලා අතහැරීම කරනවා කියලා ආදී වශයෙන් කරන්නේ. එහෙම නැතුව දෛනික ජීවිතයේ ක්‍රියාකාරකමක් ලෙසට හැමදාම මේ අතහැරීම පුරුදු කරලා ඒක හොඳට හිතට අරගෙන තියනවද? පඤ්ඤා පරිභාවිතං චිත්තං. දීඝරත්නං. ඒක දිගු කාලයක් හොඳට ප්‍රඥාව මෙහෙवला හිත පුරුදු කරලා තියනවා. ඒ කියන්නේ හිතට නරක සිතිවිලි එන වෙලාවට ඒ නරක සිතිවිලි බවට තේරුම් ගන්න පුළුවන්කම තියෙන ප්‍රඥාවත් එක්ක. ඒ නරක සිතිවිලි වලින් වන හානිය වටහා ගන්න පුළුවන්කම තියෙන ප්‍රඥාවත් එක්ක. ඒවා ඉවත් කළ යුතුයි කියලා දැනෙන ප්‍රඥාවත් එක්ක. ඒව ඉවත් කරා නම් ගත යුත්තේ මොන වගේ සිතුවිලිද කියලා දැනෙන්නේ ප්‍රඥාවත්. ඒ සිතුවිලි තමයි කුසල සිතුවිලි කියලා දැනෙන්නේ ප්‍රඥාවත් එක්ක. එහෙනම් මෙන්න මේ අකුසල සිතුවිල්ලට ප්‍රතිවිරුද්ධ කුසල සිතුවිල්ල මේකයි. මේ අකුසලය ප්‍රහාණය කරන්න පුරුදු කළ යුතු හොඳ සිතුවිල්ල මේකයි කියලා දැනගන්න ප්‍රඥාවත් එක්ක. අන්න ඒ විදිහට හොඳට පරිභාවිත සිතක් තියෙන ප්‍රඥාවෙන් පුරුදු පුහුණු කරන ලද සිතක් තියෙනවද? එහෙම කෙනාට බය වෙන්න දෙයක් නැහැ කියලා සිහිපත් කළා. දැන් අර මුලින් කියපු කාරණා ටික සෝවන් ඵලයට සම්බන්ධයවනේ. එතකොට බහුතරයක් අපි හිතමු මේ දේශනාව අහන අය සෝවන් වෙලා නැහැ කියලා. ඔබ අපි එහෙම සෝවන් ඵලයටපත් වෙලා නැති හින්දා ඒකාන්ත වශයෙන් ඔබට මට අපට නිශ්චිත ප්‍රකාශයක් කරන්න බෑ මම නම් මරණින් පස්සේ අපාය යන්නේ නැහැ කියලා. අර සෝවන් ඵලයටපත් වෙච්ච කෙනෙකුට බය නැතුව ඒ නිසා මරණයට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන ඒකාන්තයෙන්ම සුගති පරායන වෙන නිසා. හැබැයි සෝවන් නොවුන ඔබ අපි වගේ අයට අර වාගේ දරුණු මාරාන්තික අවසාන අත්දැකීමකට මුහුණ දෙන්න වුණොත් අපි කරපු පින්කම් එකක්වත් මතක් වෙන්නේ නැතිව තියෙයිද? අපි රැකපු සිල් දීපු දන් වඩපු භාවනාවල් කරපු හොඳ මතක් වෙන්නේ නැති වෙල් තියෙයිද? කෝමා තත්වයකට වගේ ගිහිලා දවස් ගණනාවක් තිස්සේ සිහිය නැතුව ඉඳලා පණ ඇදැඳිල මැරෙන්න ගත්තොත් මේ කරපු එකකින්වත් ප්‍රයෝජනයක් නැති වෙයිද කියන බය ඔබට අපට තියෙන්න පුළුවන්. අන්න ඒකට නිසි පිළිතුරු බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ඔබ අපි හැම දිනාම සනසවමින් ලබා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ වෙලාවේදී තමයි පින්වත්නි මේ දීඝරත්නං පරිභාවිතං චිත්තං කියන වචනේ මෙහිදී ගන්න ඕන. දිගු කාලයක් පුරුදු පුහුණු කරන ලද හිතේ ප්‍රතිඵලය අපට උදා වෙන්න. කෙනෙකුගේ මරණාසන්න මොහොතේ පහළ වෙන සිතවිල්ල තීරණය කරන කර්ම ಜಾති කිහිපයක් තියෙනවා. ඒ කර්ම ಜಾති වලට කියනවා ගරුක කම්ම, ආචින්න කම්ම, ආසන්න කම්ම සහ කටත්තා කම්ම කියලා. ගරුක කම්ම කියලා කියන්නේ බරපතල කර්ම ಜಾති. කුසල අකුසල දෙපැත්තම තියෙනවා. දැන් ගරුක කර්ම විදිහට ගත්තොත් කුසල කර්ම ගත්තොත් ධාන සිත් කියනව ගරුක කර්ම හැටියට හඳුන්වනවා. ඒ වගේම අටමහා පින්කම් කවුරු හරි කෙනෙකුට කරපු එක්කෙනෙකුට මතක් වුණොත් ඒක මරණාසන්න මොහොතේ පහළ වෙන ගරුක කර්ම හැටියට හඳුන්වන්න පුළුවන්. අකුසල කර්ම පැත්තෙන් ගත්තොත් ගරුක කර්ම කියලා කියන්නේ පංචානන්තරීය පාප කර්ම. ඒතකොට ඒවා මතක් වුණොත් ඒකාන්ත වශයෙන්ම
මරණින් පස්සේ දුගතියකට තමයි යන්න සිද්ධ වෙන්නේ. එතකොට ගරුක කුසල කර්ම මතක් වුණොත් හොඳ දේවල් මතක් වුණොත් ඒකාන්ත වශයෙන්ම ඒ අයට සුගති පරායන වෙන්න පුළුවන්. සුගතියක උපදින්න හේතු වෙනවා. ඉතින් කවුරු හරි කෙනෙකු ඒ ගරුක කර්ම සිද්ධ කරලා නැත්තම් එතකොට මොකද වෙන්නේ? අන්න එහෙම කෙනාට උපකාර වෙනවා ආචින්න කර්ම. ආචින්න කර්ම කියන්නේ මොකද්ද? ආචින්න කර්ම කියන්නේ පුරුද්දක් විදිහට කරපු කර්ම. එතකොට පුරුද්දක් විදිහට කරපු කර්ම පුරුද්දක් විදිහට නරක කර්ම කළා තියෙනවනේ ඒ නරක කර්ම ඉස්මතු වෙලෙනවා. පුරුද්දක් විදිහට හොඳ කර්ම කළා තියෙනවනේ අන්නේ හොඳ ඉස්මතු වෙලෙනවා. එතකොට මරණාසන්න මොහොතේ ඉස්මතු වෙලා එන්නට අවශ්‍ය හොඳ පුරුද්දක් විදිහට පුරුදු කළ යුතු ධර්මතා පහක් තමයි බුදුහාමුදුරු මෙහි අවධාරණය කරන්නේ. මොකක්ද ඒ? දීඝරත්තං පරිභාවිතං සද්ධා පරිභාවිතං චිත්තං. දිගු කාලයක් හිත තුළ ශ්‍රද්ධාව පුරුදු කරන්න. බුදු ගුණ වඩලා තියන්න, ධර්මයේ දහම් ගුණ වඩලා තියන්න, සංඝ ගුණ වඩලා තියන්න. නිකන් ඉන්න වෙලාවට ওই ඉදිපිසෝ ගාථාව මුමුණන්න. ඒවා දන්නේ නැති වුණාට නිතර පුරුදු කිරීම තුළ අන්තිම මොහොතේ හරි එක මතක් වෙලා එන්න පුළුවන්. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්ගේ ගුණ නිතරම හිතන්න. ලෙඩ වුණ වෙලාවට මැරෙන්න කිට්ටු වෙලාවම හිතනව විතරක් නෙවෙයි. නිතර කල්ැතුව හිතලා තියෙනකොට අවසාන මොහොතේ ඔක ඉස්මතු වෙලා එන්න පුළුවන්. ඒ වාගේම දීඝරත්තං සීල පරිභාවිතං. සීලයත් හොඳට රකින්න, පන්සිල් හොඳට රකින්න, පොයට අටසිල් සමාදන් වෙන්න. ඒ වගේම මේ වස් කාලේ හොඳට ආජීව අෂ්ටමක සීලය ආදී සිල් සමාදන් වෙලා සීලෙන් හිත රැක ගන්න. ඒ විතරක් නෙවෙයි දීඝරත්තං සුත පරිභාවිත. හොඳට දිග කාලයක් බණ අහන. දැන් පුරුද්දක් විදිහට අපි දන්නවා සමහර අය ඉන්නවා මේ සජීවී ධර්ම දේශනා වරද්දන්න නැතුව අහන. සමහර අය දිගු කාලයක් එක දිගට බණ අහලා සටහන් ලියාගෙන තියෙනවා. මට ළඟදී මේ නුවර පැත්තේ ඉන්න අම්මා කෙනෙක් කතා කළකෝ ස්වාමින් වහන්සේ දේශනා කරන හැම බණක්ම හොඳට අහලා මාතෘකාව ඒ වගේම දේශනා කළේ කොහෙද විස්තර ඔක්කොම පොතක සටහන් කරලා තියෙනවා. ඒ සියල්ල ඉඳ ලැබෙන වෙලාවට අධ්‍යයනය කරනවා කියලා. ඉතින් අන්න ඒ විදිහට සටහන් තියාගෙන ඉන්න. දැන් ඒ වාගේ අපි දන්නවා අප විසින් මෙහෙයවන ලබන ධර්ම පන්තියක් තියෙන. ධර්ම පන්තියට සම්බන්ධ වෙන ගොඩාක් අය ළඟ ඒ වගේ සූත්‍ර දේශනා ඇතුළත් කරලා ෆයිල්ස් හදලා තියාගෙන ලිපි ගුණ තියාගෙන ඉන්නවා. ඒව නිකන් ඉන්න වෙලාවට අධ්‍යයනය කරනවා. ඔය කබල් පත්තර කෑලි කියව ඉන්නවට වැඩිය කොච්චර වටිනවද තමන්ගේ පරලොව හිත හදන, පරලොව සුව සදන ඒ වගේ දෙයක් කරන එක. අන්න ඒ වගේ බණ අහලා තිබ්බොත් ඒ අහපු බණක් මරණාසන්න මොහොතේ මතක් වෙන්න පුළුවන්. ඊළඟට දීඝරත්තං ඡාග පරිභාවිතං. මේ ත්‍යාගී ගුණයක් දිගු කාලයක් තිස්සේ හොඳට පුරුදු කරලා තියාගන්න. අතහැරීම. එතකොට අතහැරීම කියන එක දිගු කාලයක් පුරුදු කරලා තියාගත්ත කෙනෙකුට ඕන වෙලාවක අතහරින්න වෙලාවක් එනකොට අතහරින්න පුළුවන්. මැරෙනවා කියන්නේ ඉතින් අතහරිනවනේ. මේ ලෝකේ අතහරින එක. ඉතින් අපි මේ සුළු සුළු දේවල් වලට පුංචි දේවල් වලට තියෙන කැමැත්ත ටික අතහැරලා හිත හුරු කරලා තියාගත්තාම මේ භවයෙන් නික්ම යනකොට බැඳීමකින් තොරව අතහැරලා දාලා යන්න අවශ්‍ය මානසිකත්වය ඇති වෙනවා. ඒතර අතහරිනවා කියලා කියන්නේ භෞතික දේවල් අතහරින එක විතරක්ම නෙවෙයිනේ. නරක සිතිවිලිත් අතහරින්න පුරුදු වෙනවා. ඒතර කවුරු හරි කෙනෙකුට මරණාසන්න මොහොතේදී වේදනාවක් ඇති වෙනවා නම් ඒ වේදනාව ශාරීරිකව ඇති වුණත් එකෙන් පීඩාව මූලිකව මානසිකව ඇති වෙනවනේ. අන්නේ මානසිකව ඇති වෙන පීඩාව අතහරින්න, වේදනාව අතහරින්න. ඒ මානසිකව ඇති වෙන සුඛ වේදනාව ඇලෙන්නෙත් නැතුව, දුක් වේදනාව ගැටෙන්නෙත් නැතුව, උපේක්ඛා වේදනාව මුලා වෙන්නෙත් නැතුව ඒව අතහරින්න අර හිත පුරුදු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒක ඡාග පරිභාවිතං කියනවා. ඊළඟට දීඝරත්තං පඤ්ඤා පරිභාවිතං. හොඳට ප්‍රඥාවත් පුරුදු කරලා තියාගන්න. කුසල අකුසල සිතිවිලි හඳුනා ගන්න හොඳට ප්‍රඥාව මුහු කුරා යන තත්වයට පත් කරගෙන කටයුතු කරන්න. මෙන්න මේ විදිහට සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන කාරණා ටික කවුරු හරි කෙනෙක් දිගට පුරුදු කරලා තියෙනවා නම් මරණාසන්න මොහොතේදී අන්න ඒව ආචින්න කර්ම විදිහට ඉස්මතු වෙනවා. එහෙම ඉස්මතු වෙලා වෙලා අර මරණාසන්න මොහොතේදී දුක්ඛදායි ඉරණමකට ගොදුරු වෙලා මැරෙන්න වුණත් අර හොඳ දේවල් ඉස්මතු වීම තුළ
ඒ දුක්ඛදායි වේදනාවල් යටපත් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. හරියට උදාහරණයකින් මතක් කරනවා නම් ගිතෙල් පුරවපු මැටි කලයක් තියෙනවා. ඒ ගිතෙල් පුරවපු මැටි කලේ වතුර යට අරගෙන ගිහිල්ලා කවුරු හරි කෙනෙක් කඩනවා. කැඩුවාම ඉස්සෙල්ලම උඩට මතුවෙන්නේ මොනවද? හට්ටි කෑලි ටික නෙවෙයිනේ, තෙල් ටික. හොඳ දේ. අන්න ඒ වාගේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා පින්වත්නි, කවුරු හරි කෙනෙක්ගේ මේ ශරීරය අනතුරකට ලක් වෙලා පීඩාවටපත් වුණත් ඒ ශරීරය ඉතින් මොන වගේද? ඒක දාලා යනවා. කය ගැන සඳහන් කරනවා මේ සූත්‍රයේදී. කායෝ රූපී, මේ රූප කාය චාතුම් මහා භූතිකෝ, සතර මහා භූතයන්ගෙන් හටගත් එකක්. මාතා පෙත්තික සම්භවෝ, අම්ම තාත්තා දෙදෙනාගේ එකතුවෙන් සම්භවයට පත්වෙච්ච හටගත් එකක්. ඕදන කුම්මා සූපචයෝ, ආහාර ව්‍යංජන ආදීන් පෝෂණය කරන එකක්. අනිච්චුච්ඡාදන පරිමද්දන භේදන විද්ධංසන ධම්මෝ, උලන පිරිමදින බිඳෙන වෙනසෙන ස්වභාවයෙන් යුක්ත එකක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. ඉතින් ඒ ශරීරයෙන් විඥාන ඉවත් උලා ගියාට පස්සේ ඒක නිකම්ම දරකඩක් වගේ. ඒ ශරීරය පස්සේ ඉතින් පොළොවට දැම්මහම බලු සෙවල්නු කාලා දානවා, කපුටු කාලා දානවා, ගිජුලීනියන් දැහ ගන්නවා. ඒක අතහැරලා යන පොළොවටම කිඳා බහිනවා. හැබැයි ඒ සිරුරහා පවතින දිගු කාලයක් පුරුදු කරන ලද හිත, අර දීඝරත්තං පරිභාවිතං කියපු විදිහට දිගු කාලයක් පුරුදු කරපු, ශ්‍රද්ධාව පුරුදු කරපු, සීලය පුරුදු කරපු, ත්‍යාගී ගුණය පුරුදු කරපු, ඒ වගේම සුතය පුරුදු කරපු, ප්‍රඥාව පුරුදු කරපු හිත උද්ධංගාමී හෝති, විශේෂගාමී, උඩ බලා ගමන් කරනවා. විශේෂත්වයකට අර පුද්ගලයා පත් කරනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ මරණින් මතු විඥානය සුගතියට යවනවා. ඒ නිසා ඔබට බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න ඕන හිත පුරුදු කරලා නැත්තම්. ඒ නිසා නොබියව ඉන්න නම් ඔබ කළ යුතු දේ කුමක්ද? මරණයට සාර්ථකව මුහුණ දෙන්න නම් සෝවන් ඵලයට පත්වෙන එක තමයි අනිවාර්යෙන් කළ යුතු දේ වන්නේ. ඒ තුළ ඔබට මරණින් මතු දුගතියකට පත්වෙන්නේ නැහැ කියන ස්ථාවර සහතිකය ලබා ගන්න පුළුවන්. හැබැයි ඒයින් මෙහා සෝවන් නොවි මරණයට පත් වෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම ශ්‍රද්ධාවෙන් පොහොසත් වෙන්න ඕන. සීල ගුණයෙන් පොහොසත් වෙන්න ඕන. ශ්‍රුත ගුණයෙන් පොහොසත් වෙන්න ඕන. ත්‍යාගී ගුණයෙන් පොහොසත් වෙන්න ඕන. ප්‍රඥා ගුණයෙන් පොහොසත් වෙන්න. ඒක දිගු කාලයක් හොඳට අභ්‍යාස කරන්න. ඒ නිසා ඉඩ ලැබෙන හැම මොහොතකම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරන්න. ඉඩ ලැබෙන හැම මොහොතකම කය වචනය සංවර කරගෙන කටයුතු කරන්න. ඉඩ ලැබෙන හැම මොහොතකම බණ පදයකට හිත යොමු කරන්න. බණ අහන්න, බණ පොත් කියවන්න, ධර්මය අධ්‍යයනය කරන්න. ඉඩ ලැබෙන හැම මොහොතකම දන් දෙන්න, අතහැරීමේ ගුණය පුරුදු කරන්න. දන් දීමෙන් අනිත් අයට ප්‍රතිලාභ ලැබෙන බව ඇත. ගොඩක් අය හිතන්නේ දන් දුන්නාම Tamanට පාඩුයි කියලා. නමුත් දන් දීම කියන්නේ හොඳම අනාගත ආයෝජනයක්. ඒකෙන් අදහස් කරන්නේ අනාගතයේ ප්‍රතිඵල බලාගෙන දන් දෙන්න කියන එක. ඒක නෙවෙයි මේ කියන්නේ. දන් දීම කියන එක ඔබ හොඳින් පුරුදු කරොත් ඔබට ඒකාන්ත වශයෙන්ම මරණාසන්න මොහොතේදී නොයලි නොගැටි අතහැරීමට ඒ මානසිකත්වයේ ඒකාන්තයෙන් උපකාර වෙනවා. ඒ නිසා ඉඩ ලැබෙන හැම මොහොතකම දන් දෙන්න අවස්ථාවක් තෝරගන්න. ඒ වාගේම ඉඩ ලැබෙන හැම මොහොතකම සිතිවිලි හොඳින් කළමනාකරණය කරගෙන හිත තුල මෙහෙයවන්න. ප්‍රඥාවෙන් යුක්ත වෙන්න. එහෙම කෙනාට නොබියව මරණයට මුහුණ දෙන්න පුළුවන්. මේ කොරෝනාව හෙට ඔබට හෝ මට වැළඳිය හැකි. හෙට ඔබ හෝ මා මෙලොවින් සමුගත හැකි. නමුත් ඒ සමුගන්න වෙලාවේ නොබියව සමුගන්න අවශ්‍ය කරන මානසිකත්වය ගොඩනගා ගන්න ඔබ මේ ධර්මය හොඳින් ඔබේ ජීවිතයට ගලප ගන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම සංයුක්ත නිකාය සෝතාපට්ටි සංයුත්තය ඇසුරෙන් සිදු කළ මහා නාම සූත්‍ර දේශනාව ඒකාන්ත වශයෙන්ම උපකාර වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා.